Masih masih jeda. Right. අවසානයේ මම ඉතින් සාකච්ඡා කරේ අන්වායාම තරංග සම්බන්ධය සහ තරංග ද්‍රවණය කියන සිද්ධාන්තය කතා කරේ. තරංග ද්‍රවණය කියන සිද්ධාන්තය කතා කරේ. ඊට කලින් පදාර්ථ තරංග ඊළඟට පදාර්ථ තරංග වල ස්වභාවය කතා කරා විද්‍යුත් චුම්බක තරංග ඊළඟට අන්වායාම සහ තීරක තරංග සම්බන්ධයෙන් කතා කරා. ඊළඟට අපේ තියෙන මාතෘකාව තමයි තරංග ආකෘතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තියෙන්නේ. තරංග ආකෘතිය කියන්නේ තරංග ආකෘතිය කියන්නේ මාතෘකාව ලියන තරංග ආකෘතිය කියන්නේ තරංගයක ගුණ පැහැදිලි කරගන්න යොදා ගන්නා රූප සටහන. තරංගයක ගුණ පැහැදිලි කරන්න යොදා ගන්නා රූප සටහනක් තමයි සාමාන්‍යයෙන් අපි තරංග ආකෘතියක් කියලා කියන්නේ. එතකොට ගොඩක් වෙලාවට අපි තරංග ආකෘතියට ගන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරය නැත්නම් සාමාන්‍යයෙන් විස්ථාපන කාල ප්‍රස්ථාර දුර විස්ථාපන දුර පීඩන වගේ ප්‍රස්ථාර ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි තරංග ආකෘතියක් විස්තර කිරීම සඳහා යොදා ගන්න විස්ථාපන කාල ප්‍රස්ථාරයක් තමයි යොදා ගන්න. right. එතකොට තරංග ආකෘතිය කියලා මාතෘකාව දාලා යටින් ලියමු තරංග ආකෘති කීපයක් තියෙන වගේ පොඩ්ඩක් අපි ලියාගමු. right. පාරෙන් ලියන්න මේ right. මේ ගැටලුවක් නැහැ නම් මේ රෙකෝඩින් එක දාන්න right. right. මේ වේලාව සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන්න ඉතින් ඔයාලගේම වේලාවක් තමයි මම පටන් ගත්තේ. ඉතින් සමහර අයට ඉතින් ක්ලාස් තියෙනවා නම් කරන්න යන්නේ මට වෙන වෙලාවක් නැති ඔයාලා යාපු වේලාව සාකච්ඡා කරන්න බැරි වෙන නිසා තමයි මේක දාගත්තේ. ඉතින් ඒක නිසා දැන් ඉතින් ඒ වෙලාවට ක්ලාස් එකිලා තියෙනවා නම් ඉතින් කරන්න දෙයක් නෑ මට. හරි. ඒක නිසා මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න right ඒ වෙන ගැටලු තියෙන අයට ඉතින් රෙකෝඩින් එකක් බලලා තමයි ඉතින් කරන්න වෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. අපි ඇවිල්ලා ක්ලාස් එක කරවුවත් ඉතින් ඔය විදිහට තමයි කරන්න වෙන්නේ. ඒ වෙලාවට එන්න බැයි නම් ඉතින් මොකද කරන්නේ right කවන්නේ ඒක බලමු කවි right තරංගයක ගුණ පැහැදිලි කරගන්න යොදා ගන්නා රූප සටහනක් කියනවා තරංග ආකෘතියක් කියලා. ඒතර පහලින් කියන්න තරංගයක ගුණ පැහැදිලි කිරීමට භාවිතා වන තරංගයක ගුණ පැහැදිලි කිරීමට භාවිතා වන රූප සටහන. තරංගයක ගුණ පැහැදිලි කිරීමට භාවිතා වන රූප සටහන තරංග ආකෘතියක් ලෙස හැඳින්වේ. තරංගයක ගුණ පැහැදිලි කිරීමට යොදා ගන්නා රූප සටහනක් තරංග ආකෘතියක් ලෙස හැඳින්වේ. එය තරංග ගමන් කරන නැත්නම් ප්‍රචාරණය වන තරංගයේ ප්‍රචාරණය වන මාධ්‍යයේ ක්ෂණික රූප සටහනක් ඇත්තටම කිව්වොත් මෙයා තරංගයක් ප්‍රචාරණය වන මාධ්‍යයේ ක්ෂණික රූප සටහනක් තමයි තරංග ආකෘතිය කියලා අපි සරලව හඳුන්වන්නේ. තරංගයේ ප්‍රචාරණය වන මාධ්‍යයේ ක්ෂණික රූප සටහනක් කියන එක තමයි තරංග ආකෘතිය කියලා අපි හඳුන්වන්නේ. ඒකට යටි ලියන්න එක තරංගයේ ප්‍රචාරණය වන මාධ්‍යයේ ක්ෂණික රූප සටහනක් තරංග ආකෘතියක් වේ කියලා ලියන්න එක නැත්නම් එය තරංගයේ ප්‍රචාරණය වන මාධ්‍යයේ ක්ෂණික රූප සටහනක් කියලා ලියන්න. මේ සඳහා ආකාර කීපයක් අපි භාවිත කරන්න පුළුවන්. තරංග ආකෘති ආකාර කීපයක් තියෙනවා. right තරංග ආකෘති ආකාර ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. තරංග ආකෘති ආකාර හතරක කියලා කියන්නේ තරංග ආකෘති ආකාර හතරකි. පළවෙනි එක
දුර විස්ථාපන ප්‍රස්ථාරයක් දුර විස්ථාපන सामान्य प्रस्तारයක් දුර विस्थापन काल प्रस्तारයක් सामान्य विस्थापन काल प्रस्तारයක් विस्थापन काल प्रस्तार ඊට අමතරව ගන්න පුළුවන් පීඩන කාල ප්‍රස්තාර පීඩනය කියන භෞතික රාශිය ගන්නත් පුළුවන් පීඩන කාල ප්‍රස්තාර ගන්න පුළුවන් ඊළඟට ප්‍රවේග කාල ප්‍රස්තාර ගන්න පුළුවන් ප්‍රවේග කාල ප්‍රස්තාර හැබැයි මේක එච්චර සුදුසු නෑ ප්‍රවේග කාල ප්‍රස්තාරයක් සාමාන්‍යයෙන් භාවිතා කරන්න ටිකක් අමාරුයි ප්‍රවේග කාල ප්‍රස්තාරයක් අපිට භාවිතා කරන්න පුළුවන් ප්‍රවේග කාල ප්‍රස්තාරයක් ඊට අමතරව ඕනනම් තොරණ කාල ප්‍රස්තාරයක් උනත් පාවිච්චි කරන්න බැරි මේවන්තර අපි භාවිතා කරන ප්‍රස්තාර නෙමෙයි අර මුල් මේ විස්ථාපන කාල ප්‍රස්තාර ප්‍රවේග කාල ප්‍රස්තාර වගේ වුණා ටිකක් තීරණ කාල ප්‍රස්තාර කියන එකත් එච්චර භාවිතා වෙන්නේ නැහැ විස්ථාපන කාල ප්‍රස්තාර ගොඩක් වෙලාවට මේ තරංගාකෘතිය සඳහා භාවිතා වෙන්නේ හේතුව තමයි විස්ථාපනය තරංගායන සංඛ්‍යාපය ආදී වශයෙන් සියල්ලම හොඳට ලකුණු කරගන්න පුළුවන් ගැටලුවක් තොරව ඒවා නිර්ණය කරගන්නත් පුළුවන් විස්ථාපන කාල ප්‍රස්තාරයක් තරංගාකෘතියක් වශයෙන් පාවිච්චි කරනවා ඊළඟට මේකේ ප්‍රවේග කාල වෙනුවට නැත්නම් විස්ථාපන කාල වෙනුවට දැන් මම ඉස්සෙල්ලා කරදිලා මට කියුණා වගේ දැන් මේක මේ කාලය කියන තැනට ඕනනම් දුර ගන්න පුළුවන් කාලය තියෙන තැන් වලට දුර ගන්න පුළුවන් එහෙම ඇඳලා තියෙනවා ඒක කොහොමද ඒකට විස්ථාපනයයි දුරයි දෙකම අදින්නේ කියන්නේ විස්ථාපනයයි දුරයි දෙකම අදින්නේ ගැටුවක් නැහැ මේකේ තරංගයේ ස්වභාවය සයිනාකාර තරංගයේ නදින් විස්ථාපනය කියලා කියන්නේ රයිතිකයක් දුර කියලා කියන්නේ අනිත්‍යයක් ඒකට ඒකත් ගන්න විස්ථාපන දුර ප්‍රස්තාර හරි ඊට අමතරව විස්ථාපන පීඩන ප්‍රස්තාර දුර පීඩන ප්‍රස්තාර එහෙම ගන්න පුළුවන් අවශ්‍යයි right මේක තමයි ප්‍රධාන වශයෙන්ම තරංගාකෘතියකට භාවිතා කරන්නේ එතකොට තරංගාකෘතියක ಗುಣ පහදා දීමට ඇත්තටම මේක දිහා බලලා අපිට ආකෘති දෙකයි ඇත්තටම කරන්න ඕනෑම භෞතික රාශියක් එක කාර්යයක් අස්ථාරගත කරන්න පුළුවන් ඕනෑම භෞතික රාශියක් එක්ක දුර ප්‍රස්ථාරගත කරන්න පුළුවන් ඒක තමයි ප්‍රධාන මේකේ මේ සංක්ෂිප්තය ගත්තොත් එහෙම මේකෙදි අපිට ගන්න පුළුවන්කම සංක්ෂිප්තය තමයි ඕනෑම භෞතික රාශියක් එක්ක කාර්ය ප්‍රස්ථාරගත කරන්න පුළුවන් ඕනෑම භෞතික රාශියක් එක්ක දුර ප්‍රස්ථාරගත කරන්න පුළුවන් මේක තමයි සංක්ෂිප්තය අපි ගත්තොත් ඒකත් ලියා ගන්න මේ අනුව ඕනෑම තරංගයක ගතිගුණ පැහැදිලි පහදා ගැනීම සඳහා මේ අනුව ඕනෑම තරංගයක ගතිගුණ පහදා දීම සඳහා මූලික ප්‍රස්ථාරාකාර දෙකක් භාවිතා කරනවා මේ අනුව තරංගයක ගුණ පහදා දීම සඳහා මූලික ආකෘති දෙකක් තරංගාකෘති මූලික තරංගාකෘති දෙකක් භාවිතා කරන්න පුළුවන් මේක තමයි එක තරංගාකෘතිය ඕනෑම භෞතික රාශියක් එක්ක කාර්ය ඕනෑම භෞතික රාශියක් එක්ක දුර ඔය ටික තමයි සාමාන්‍යයෙන් තරංගාකෘතියක ඉදිරිපත් කරන්න පුළුවන් දේ. right. එතකොට right. මේ ටික සටහන් කරගන්න තරංගාකෘති හතරක් මම කියවා ඒ හතරට කාලය වෙනුවට දුරක් ආදේශ කරන්න පුළුවන්. විස්ථාපනීය දුර, පීඩනීය දුර, ප්‍රවේගීය දුර, ත්වරණීය දුර.
භෞතික රාශියක් එක්ක කාලය හෝ භෞතික රාශියක් එක්ක දුර ප්‍රස්ථාරගත කරලා ඕනෑම තරංගයක ගුණ පාදාදීන් සඳහා භාවිතා කරන්න පුළුවන්. right ඊළඟට මේ තරංග ආකෘතිය වල හැඩය සහ තරංග ආකෘතිය මගින් අපිට නිර්ණය කරන්න පුළුවන් භෞතික රාශි මොනවද කියලා චුට්ටක් අපි බලමු. තරංග ආකෘතිය භාවිතා කරලා නිර්ණය කරන්න පුළුවන් භෞතික රාශි මොනවද කියලා. දැන් අර තරංග ආකෘති දෙකයි තියෙන්නේ. අතරම ගත්තොත් සංකීර්ණය ගත්තොත් භෞතික රාශිය. මේ භෞතික රාශියත් එක්ක ඕනනම් අපිට කාලය ප්‍රස්ථාරගත කරන්න පුළුවන්. ඊට අමතරව මේ භෞතික රාශියත් එක්ක අපිට ඕන දුර ප්‍රස්ථාරගත කරන්න පුළුවන්. භෞතික රාශියත් එක්ක කාලය භෞතික රාශියත් එක්ක දුර ප්‍රස්ථාරගත කරන්න පුළුවන්. right මෙයාලා ප්‍රචාරණය වන තරංගයක් නැහැ. ප්‍රගමන තරංග මෙයාගේ සාමාන්‍ය තරංගාකෘතිය සයිනාකාර තරංගාකෘතිය තමයි. මේක ඇලේ වෙනස් වෙන්නේ. සයිනාකාර තරංගාකෘතියක් තමයි. ඒතර ඕනෑම භෞතික රාශියත් එක්ක දුර ප්‍රස්ථාරගත කර ඕනෑම භෞතික රාශියත් එක්ක කාලය ප්‍රස්ථාරගත කර ඒකේ තරංගාකෘතිය ඔහොම තමයි. ඒ තරංගාකෘතිය මේ සයිනාකාර ආකාරයෙන් එන්නේ. සයිනාකාර තරංගාකෘතියක් තියෙනවා. සයිනාකාර තරංගාකෘතිය. right. එතකොට මේ සයිනාකාර තරංගාකෘති දෙකෙන් අපිට තරංගවල විවිධ ගුණ හඳුනා ගන්න පුළුවන්. ඔයාලා පොඩි පන්ති වල පාවිච්චි කරලා තියෙනවා තරංග ආයාමය කියලා භෞතික රාශියක්. ඊළඟට සරල සම අනිවාර්ය බීජ දෙකක් අතර නැත්නම් ශීර්ෂ දෙකක් හෝ නිම්න දෙකක් අතර දුර කියන කාරණයක් එක්ක සාමාන්‍ය පෙළ මට්ටමේදී කතා කරා. හැබැයි අපි ඊට වඩා පොඩ්ඩක් මේක දියුණු කරලා තියෙන්නේ. මේ දුරත් එක්ක ඕනෑම භෞතික රාශියක් ප්‍රස්ථාරගත කරලා තියෙද්දි දුරත් එක්ක ඕනෑම භෞතික රාශියක් ප්‍රස්ථාරගත කරලා තියෙද්දි මෙයාගේ සරසම කම්පන අවස්ථාවේදී සරසම කම්පන අවස්ථාවේදී නැත්නම් එකම කලාවේ කම්පණය සරසම කම්පන අවස්ථාවේ කියන මෙතන අපි මේ වගේ ලක්ෂයක් ගන්නකොට මේක මේක කියලා මේක කියලා මෙහෙම කියලා මෙතෙන් ආවට පස්සේ ඔන්න තව සරසම කම්පන අවස්ථාවක් තියෙනවා. අන්න මේ දෙන්න අතර දුර ලැම්. මේ පොඩි පන්ති වල කියන එකත් වැරදි නෑනේ. මේ දෙන්නත් සරසම කම්පන අවස්ථාවේ තමයි තියෙන්නේ. ශීර්ෂ දෙක. නිම්න දෙකත් සරසම කම්පන අවස්ථාවේ තමයි තියෙන්නේ. ඒකේ සිද්ධාන්තයේ වැරද්දක් නෙමෙයි. හැබැයි අපි ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස් වෙලා ඉන්නවා. ඇඩ්වාන්ස් ලෙවල් එකේ. එහෙනම් සර්වසම කම්පන අවස්ථාවේදී අනිවාර්ය ලක්ෂණ දෙකක් අතර දුර ලැම්ඩා. ලැම්ඩා කියන්නේ තරංග ආයාමය. තරංග ආයාමය. තරංග ආයාමය. සර්වසම කම්පන අවස්ථාවේදී අනිවාර්ය ලක්ෂණ දෙකක් අතර බලපෑමේ තරංග ආයාමය කියලා කියන්න පුළුවන්. ඕනෑම භෞතික රාශියක් එක්ක කාලය ප්‍රස්ථාරගත කරලා තියෙනවනම් ඕනෑම භෞතික රාශියක් එක්ක කාලය ටික මෙතන වැරදි. මේක මාරු වෙනවා. හරි. ඕනෑම භෞතික රාශියක් එක්ක දුර ප්‍රස්ථාරගත කරලා තමයි මේකේ තරංග ආයාමය ගන්න. කාලය ප්‍රස්ථාරගත කරොත් වෙන්නේ කිරිකේ මේකත් ඒ වගේම තමයි. හරි. ඕනෑම භෞතික රාශියක් එක්ක දුර ප්‍රස්ථාරගත කරොත් මෙයාගේ සාරසම කම්පන අවස්ථාවේදී අන්‍යෝන්‍ය ලක්ෂණ දෙකක් අතර දුර තරංග ආයාමය කියලා ගන්න පුළුවන්. ඊළඟට කාලය ප්‍රස්ථාරගත කරලා තිබුණොත් එහෙම සාරසම කම්පන අවස්ථාවේදී අන්‍යෝන්‍ය ලක්ෂණ දෙකක් අතර දුරම අපිට ගන්න පුළුවන් ආවර්ත කාලය කියලා. මේ වගේම තැනක් ගත්තොත් මෙයා දැන් T කැපිටල් T ආවර්ත කාලය. ආවර්ත කාලය. දැන් සර්වසම බිඳුව කරලා දුර තමයි. හැබැයි ආවර්ත කාලය මොකද මේ කාලක්ෂේත්‍රයේ
ඉස්සලවන් මේ ගන්නේ කාලක්ෂේපකට ගැලුවොත් නම් මේ තරංග ආයාමයේ ගන්න දුර තමයි. දුරත් එක්ක ඕනෑම භෞතික රාශියක් ප්‍රස්ථාරගත කර දුර කියන්නේ දිග. තරංගාන කියන්නේ දිගක්නේ. එහෙනම් කාලක්ෂේපයේදී වෙන තරංගාන ගන්න බෑ. එහෙනම් තරංග ආයාමය කියලා කියන්නේ ඕනෑම භෞතික රාශියක් දුරත් එක්ක ප්‍රස්ථාරගත කරලා දිනනවා. එතන විස්ථාපනයත් එක්ක උනත් ප්‍රස්ථාරගත කරලා දිනනවා. මෙයාගේ සර්ව සම කම්පනාවස්ථාවේ තියෙන අන්‍යය ලක්ෂණයක් කරලා දුර තරංග ආයනය කියලා ගන්න පුළුවන්. ඕනෑම භෞතික රාශියක් කාලයත් එක්ක ප්‍රස්ථාරගත කරලා දිනනවා. ඒ දෙන්නගේ සර්ව සම කම්පනාවස්ථාවේ තියෙන කෙනා ආවර්ත කාලය කියලා ගන්න පුළුවන්. right. එතකොට මේ කියපු දෙක පැහැදිලිද එතකොට? මොකද්ද මේ කියන්නේ කියලා පැහැදිලිද? මේ කියපු භෞතික රාශි දෙක අඳුර ගන්න පුළුවන්ද? පැහැදිලිද? ගැටලුවක් නැද්ද? right. එහෙනම් මේක අඳගන්න. right. මේක අඳගෙන ඉවරලා තරංග ආයාමය සහ ආවර්ත කාලය කියන එක ලකුණු කරගන්න. ලකුණු කරලා මට කියන්න. right. මේ දේ ලකුණු කරලා මට කියන්න. සර්ව සම කම්පන අවස්ථාවේදී අනිවාර්ය ලක්ෂණ දෙකක් අතර දුරයක් එක භෞතික රාශියක් ප්‍රස්ථාරගත කරලා දුරත් එක්ක ඕනෑම භෞතික රාශියක් ප්‍රස්ථාරගත කරලා ඒක තරංග ආයාමයක්. කාලයත් එක්ක ප්‍රස්ථාරගත කරලා තියෙනවා එකම කලාවේ තියෙන නැත්නම් සර්ව සම කම්පන අවස්ථාවේ අනිවාර්ය ලක්ෂණයක් අතර ආවර්ත කාලය කියලා තමයි ආවර්ත කාලය. right. මේක අදගෙන පැහැදිලිව ලකුණු කරන්න මේ සර්ව සම කම්පනාව මේ දෙක ගන්න පුළුවන්. ඒකට මේ වගේ එකක් ලකුණු කරගන්න. නැත්නම් මේක තරංගායමයක් කියලා දකින්නේ නැහැ. මේ වගේ එකක් තරංගායමයක් කියලා දකින්නේ නැහැ. ඒක ඒ වගේ එකක් ලකුණු කරලා දෙන්න. මේක ගන්න භෞතික රාශිය සහ දුර කියලා භෞතික රාශිය සහ කාලය කියලා ගන්න. භෞතික රාශිය සහ දුර, භෞතික රාශිය සහ කාලය කියලා ගන්න. භෞතික රාශිය සහ දුර, භෞතික රාශිය සහ කාලය කියලා ගන්න. right. සටහන් කරගෙන ඉවරලා පොඩ්ඩක් කියන්න. right. ඊළඟට ලියන්න පහලින් මෙම පළමු ආකෘතියේ පළමු ආකෘතියේ මෙම පළමු ආකෘතිය වහලා ලියන්න. මෙම පළමු ආකෘතියේ ඕනෑම අනුයාත සර්ව සම කම්පන අවස්ථාවේ ඇති. පළමු ආකෘතියේ ඕනෑම අනුයාත සර්ව සම කම්පන අවස්ථාවේ ඇති. ඕනෑම අනුයාත සර්ව සම කම්පන අවස්ථාවේ ඇති ලක්ෂ දෙකක් අතර දුර ඕනෑම අනුයාත කම්පන අවස්ථාවේ ඇති ලක්ෂ දෙකක් අතර දුර නැත්නම් පාරාදරේ කියලා ගත්තත් කමන්නේ ඕනෑම අනුයාත සර්ව සම කම්පන අවස්ථාවේ ඇති ලක්ෂ දෙකක් අතර දුර තරංග ආයාමයේ ලෙස අර්ථ දක්වනු ලැබේ. තරංග ආයාමයේ ලෙස අර්ථ දක්වනු ලැබේ. සර්ව සම කම්පන අවස්ථාවේදී අනුයාත ලක්ෂණයක් අතර දුර තරංග ආයාම නැත්නම් අනුයාත ලක්ෂණයක් අතර තියෙන්න ඕන. පරතරය. right. එතකොට තරංග ආයාමයේ හරි ඒකටත් සර්ව සමයි කම්පන අවස්ථාවේ තියෙන්න ඕන. එකම කලාවෙත් තියෙන්න ඕන. ඒක දන්නවද? එකම කලාවෙත් තියෙන්න ඕන. ඊළඟට දෙවැනි ආකෘතියේ ඒ වගේම එක්කෙනා එකම කලාවේ නැත්නම් එකම කම්පන අවස්ථාවේ පාරිලියන් දෙවැනි ආකෘතියේ පරිදි නැත්නම් දෙවැනි ආකෘතිය සැලකීමේදී දෙවන ආකෘතිය සැලකීමේදී
දෙවන ආකෘතිය සැලකීමේදී දෙවන ආකෘතිය සැලකීමේදී දෙවන ආකෘතිය සැලකීමේදී දෙවන ආකෘතිය සැලකීමේදී සර්වසම කම්පන අවස්ථාවේ ඇති අනුයාත ලක්ෂ දෙකක් අතර දුර සර්වසම කම්පන අවස්ථාවේ ඇති අනුයාත ලක්ෂ දෙකක් අතර දුර වරාණ ඇතුළේ වන අනිත් අර්ථයක් මේක පොතනම ලියන්න එකම කලාවේ කම්පණය වන අනුයාත ලක්ෂ දෙකක් අතර දුර කියලා ලියන්න සර්වසම කම්පන අවස්ථාවේ ඇති අනුයාත ලක්ෂ දෙකක් අතර දුර කියලා ලියලා වරහන් ඇතුළේ ලියා ගන්න එකම කලාවේ කම්පණය වන අනුයාත ලක්ෂ දෙකක් අතර දුර ඔය අර්ථ දැක්වීම දෙකම නිවැරදි එකම කලාවේ කම්පණය වන අනුයාත ලක්ෂ දෙකක් අතර දුර සර්වසම කම්පන අවස්ථාවේ ඇති අනුයාත ලක්ෂ දෙකක් අතර දෙවැනි ආකෘතිය පරිදි නම් සර්වසම කම්පන අවස්ථාවේ තියෙන අනුයාත ලක්ෂ දෙකක් අතර දුර කියන්නේ ආවර්ත කාලය ලෙස අර්ථ දක්වන වේ කියලා දෙවන ආකෘතිය ආවර්ත කාලය ලෙස අර්ථ දක්වනු ලැබෙනවා. එය කම්පනයේ ආවර්ත කාලය කියලා ගත්තම වඩාත් නිවැරදි. ඒතර දෙවෙනි එකේ ලියන්න ඕනේ දෙවෙනි ආකෘතියේ පරිදි සර්වසම කම්පන අවස්ථාවේ තියෙන අනුයාත ලක්ෂ දෙකක් අතර දුර එම කම්පනයේ ආවර්ත කාලය. එම කම්පනයේ ආවර්ත කාලය ලෙස හැඳින්වේ. එම කම්පනයේ ආවර්ත කාලය ලෙස හැඳින්වේ. right. එතකොට ඔන්න තරංග ආකෘතියේ අපි භාවිතා කරපු සිද්ධාන්තය නැත්නම් අපි තරංග ආකෘතිය පාවිච්චි කරලා right තරංග ආකෘතිය පාවිච්චි කරලා නිර්ණය කරන්න පුළුවන් භෞතික රාශීන් දෙකක් ගැන කතා කරා තරංග ආයාමය සහ ආවර්ත කාලය right මේ දෙක පැහැදිලිනේ right ඊළඟට අපි යමු ප්‍රගමන තරංග සහ ප්‍රගමන තරංග සමීකරණය කියන सिद्धांत प्रगमन तरंग समीकरण मैं अच्चर लोको सिद्धांत नेवे प्रगमन तरंग समीकरण प्रगमन तरंग समीकरण प्रगमन तरंग समीकरण right මේ ප්‍රගමන තරංගයක් කියන්නේ මෙහා ප්‍රගමනය වෙනවා මෙහා යන ප්‍රගමන තරංග මෙයා ප්‍රගමන තරංග සමීකරණය තමයි ගන්න යන්නේ right අපි ප්‍රගමනය වන තරංගයක එකම කලාවේ තියෙන නැත්නම් එකම කම්පන අවස්ථාවේ තියෙන අනුයාත ලක්ෂ දෙකක් අපි නිරීක්ෂණය කරවමු. මෙයාගේ අපි ලක්ෂ දෙකක් ගමු. මේ ප්‍රගමණය වන තරංගයක අනුයාත ලක්ෂ දෙකක් ගන්න. එතකොට ප්‍රගමණය වන තරංගයේ අනුයාත ලක්ෂ දෙකක් එකම කම්පන අවස්ථාවේ තියෙන අනුයාත ලක්ෂ දෙකක් අතර දුර මු අර්ථ දැක්වේ ලැම්ඩා කියලා. මේ අර්ථ දැක්වේ ලැම්ඩා කියලා. හරිද? right මෙයා අර්ථ දැක්වේ ලැම්ඩා කියන ලක්ෂ දෙක විතරයි මම ගත්තේ ආ තරංග යන්නේ අනුයාත ලක්ෂ දෙකක් අතර දුර යන්න මෙයා ලැම්ඩා එතකොට මේ ප්‍රගමන තරංගයේ ප්‍රගමණය වෙනවා නම් මෙයාට අනිවාර්යයෙන්ම ප්‍රවේගයක් තියෙන්න ඕන චලිත දිශාවට ප්‍රගමණය වෙනවා නම් ප්‍රගමණය වෙන තරංගයේ ප්‍රවේගයක් තියෙන්න ඕන චලිත දිශාවට එහෙනම් ළමයි මේ ප්‍රගමනයේ වන තරංගයට යන්න කාලයේ ගුත් ගත වෙනවා. ඒක ආවිල්ලා ආවර්ත කාලය මොකද මෙහා අනුයාත ලක්ෂ දෙකක් නේ. ඇයි ඔව් මොකක්ද ලැම්ඩා කියලා කියුවේ අර පළවෙනි ආකෘතියේ පරිදි අනුයාත ලක්ෂ දෙකක් අතර පරතරය. දෙවෙනි ආකෘතියේ පරිදි මොකක්ද අනුයාත ලක්ෂ දෙකක් අතර බලන්න. ආවර්ත කාලය. එහෙනම් මේ දෙන්නටම මෙහෙම දාන්න පුළුවන්. right මේ රූප සටහන මේ වගේ ඇඳගෙන අනුයාත ලක්ෂ දෙකක් ඉස්සලා වුණ ලියන්න ඕනේ මේක ලියන්න කලින් ලියන්න
එකම කම්පන අවස්ථාවේ ඇති අනුයාත ලක්ෂ දෙකක් සලකමු කියලා. එකම කම්පන අවස්ථාවේ ඇති අනුයාත ලක්ෂ දෙකක් සලකමු කියලා අපි ලියාගමු. එකම කම්පන අවස්ථාවේ ඇති අනුයාත ලක්ෂ දෙකක් සලකමු කියලා. එකම කම්පන අවස්ථාවේ ඇති අනුයාත ලක්ෂ දෙකක් සලකමු කියලා. එකම කම්පන අවස්ථාවේ ඇති අනුයාත ලක්ෂ දෙකක් සලකමු කියලා මෙන්න ලක්ෂ දෙක මෙන්න පරතරය මෙන්න අනිත් ආකාරයට අනු පරතරය මෙන්න ප්‍රවේගය right ඔය සටහන් කරගන්න. එතකොට ඔයාලගේ ගණනය කිරීම සඳහා යොදා ගන්නා භෞතික රාශීන් ටික තමයි ඔතනම තියෙන්නේ. ඉදිරියට ප්‍රගමන තරංග සමීකරණය භාවිත කරලා ගණනය කිරීම සඳහා යොදා ගන්නා සමීකරණය තමයි ඔය. ලක්ෂ දෙක අතර පරතරය ලැම්ඩා ගමන් කිරීමට ගත කරන කාලය t ආවර්ත කාලය ප්‍රවේගය d. හරි. පැහැදිලිද? right. පාරේ කියන්නේ නම් එම ලක්ෂ දෙක අතර පරතරය ලැම්ඩාද එම ලක්ෂ දෙක අතර පරතරය ලැම්ඩාද එම දුර ගමන් කිරීමට ගත වන කාලය tද නම් කියලා. එම ලක්ෂ දෙක අතර පරතරය ලැම්ඩාද එම දුර ගමන් කිරීමට ගත වන කාලය tද නම් කියලා. දැන් මේ තරංගය නිකුත් කරන්න ප්‍රභවයක් තියෙනත් එකයි නම් අපි දන්නවා සාමාන්‍යයෙන් තරංගයක් නිකුත් කරන ප්‍රභවය. දැන් මම ඔයාලට තරංගයක් නිකුත් කරන්නේ මගේ ස්වර තන්තු කම්පණය කරලා ඉවරලා තරංගයක් නිකුත් කරනවා. ඒක මේ ස්පීකර් එක හරහා ඔයාලගේ ස්පීකර් එකට ඇවිල්ලා එතනින් ඔයාලට එනවා. ඉතින් තරංගයක් නිකුත් කරන ප්‍රභවයක් ඕන. බෙරයක් ගන්නවා නම් මොන්න ප්‍රභවයේ බෙරේ. වටනලාවක් වාදනය කරනවා නම් වටනලාව තමයි ප්‍රභවය. හරි. කෑ ගන්නවා නම් කෑ ගන්න කෙනාගේ ස්වර තන්තු තමයි ප්‍රභවය. එහෙනම් මෙයා ඔය විදිහේ තරංගයක් ප්‍රගමනය කරන්නත් ප්‍රභවයක් තියෙන්න ඕන. ඒතර ප්‍රභවයේ තරංගයේ නිකුත් කරන සංඛ්‍යාතයක් තියෙනවා. ප්‍රභවයෙන් තරංගයේ නිකුත් කරන සංඛ්‍යාතයක් තියෙනවා. එතකොට මේ භෞතික රාශීන් වලට අමතරව ප්‍රභවයේ ගුණයක් තියෙනවා. ප්‍රභවය අනුව වෙනස් වෙන කෙනෙක් ඉන්නවා. දැන් මෙයාලා වෙනස් වෙනවනේ මේ තරංගයේ ගුණ අනුව. ලැම්ඩා වෙනස් වෙනවා, පරතරය වෙනස් වෙන්න පුළුවන්, ගමන් කරන කාලය වෙනස් වෙන්න පුළුවන්, ප්‍රවේගය වෙනස් වෙන්න පුළුවන්, මාධ්‍යයෙන් එක්ක ප්‍රවේගය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේකේ වෙනස් වෙන්නේ නැති එක්කෙනෙක් ඉන්නවා. වෙනස් වෙන්නේ නැති එක්කෙනා තමයි සංඛ්‍යාව. එයා ප්‍රභවයේ ගුණයක්. මුදට මතක තියාගන්න මේ සංකල්පය. කොහේ හරි දැනක මොනවාරි සිද්ධියක් දීගෙවලා තරංගයක් සම්බන්ධයෙන් කතා කරද්දී ප්‍රභවය වෙනස් වෙලා නැත්නම් එයාගේ සංඛ්‍යාතේ වෙනස් වෙන්නේ නැහැ. නිකුත් කරන මනුස්සයා වෙනස් වෙලා නැත්නම් ඒ තරංගේ සංඛ්‍යාව වෙනස් වෙන්නේ කියන්නේ නැහැ. නිකුත් කරන මනුස්සයා වෙනස් වෙලා නැත්නම් ඒ තරංගේ වෙනස් වෙන්නේ කියන්නේ නැහැ. සංඛ්‍යාත වෙනස් වෙන්නේ කියන්නේ නැහැ. right. මේ ලියාගෙන පාරේ ලියන්න සංඛ්‍යාත සිම්පල් fu ප්‍රභවය. සංඛ්‍යාතයේ සිම්පල් fu ප්‍රභවයක් මගින් සංඛ්‍යාතයේ සිම්පල් fu ප්‍රභවයක් මගින් නිපදවන තරංගයක සංඛ්‍යාතයේ සිම්පල් fu ප්‍රභවයක් මගින් නිපදවන තරංගයක සංඛ්‍යාතයේ සිම්පල් fu ප්‍රභවයක් මගින් නිපදවන තරංගයක මාධ්‍යයේ තරංගක වේගය මාධ්‍යයේ ඔන්නේ වගේ
මාධ්‍යයේ තමා තරංග ප්‍රවේගය. මාධ්‍යයේ තරංග ප්‍රවේගය. මාධ්‍යයේ තරංග ප්‍රවේගය v ද මාධ්‍යයේ තරංග ප්‍රවේගය v ද තරංග ආයාමය ලැම්ඩාද ඒක නම් අපි කලින්දීම කවන්නේ දැන් මෙතන ලියන පරතරය කියලා ලියන්න හරි කවන්නේ තරංග ආයාමය ලැම්ඩාද නම් තරංග ආයාමය ලැම්ඩාද නම් මෙන්න මේ තරංගයේ චලිතය සහගත ධර්ම සමීකරණයක් අපිට දාන්න ඕනේ තරංගයේ චලිතය සහගත තරංගයේ චලිතය සහගත තරංගයේ මේ පැත්තට යන්නේ දාන්න පුළුවන් S සමාන UD මගේ S සමාන UD මගේ මේ තරංගෙ ගිහිලා තියෙන්නේ මේ ලක්ෂ දෙක ඇතුළේ එහෙනම් එයා ගිහිලා තියෙන දුර ලැම්ඩා අවුලක් නැහැනේ ප්‍රවේගය v අවුලක් නැහැනේ කාලය කියන්නේ ආවර්ත කාලය කාලය කියන්නේ ආවර්ත කාලය හරි මෙතන මම දාගන්නම්කෝ t කියලා. හැබැයි t කියන්නේ එකයට සිම්පල් එක. මෙන්න මේක වැරදි. t කියන්නේ එකයට. හේතුව තමයි කම්පන ප්‍රමාණය. තප්පරයට කියන එකකට එන්නේ. හර්ට්ස් කියන එකකේ විද්‍යාඥයෙකුට ගෞරවයක් වශයෙන් පාස් කාලයක ඉදිරිපත් කරාට කම්පන ගාන තප්පරයකට සිද්ධ වෙන කම්පන ගාන කියනවත් එක්ක අපිට ලියන්න පුළුවන් t සමානයි 1ට f කියලා ලියන්න පුළුවන් t සමානයි 1ට f. එතකොට t සමානයි 1ට f නම් මෙතෙන් ආදේශ කරමු ලැම්ඩා සමානයි v වැඩි වීම 1ට f. 1ට මේ පැත්තට නම් ගියොත් එන්න මෙන්න එනවා ප්‍රගමන තරංග සමීකරණය v සමානයි f lambda v සමානයි f lambda කියලා එනවා. v කියන්නේ තරංග ප්‍රවේගය v කියන්නේ තරංග ප්‍රවේගය මේක තරංග ප්‍රවේගය මේක සංඛ්‍යාතය මේක තරංග ආයාමය මේක තරංග ආයාම right පැහැදිලිව ලියාගන්න මෙන්න කරුණක් දැම්මත් කමන්නේ ප්‍රගමන තරංග සමීකරණය මේක ඉතින් S සමානයි UD මතම S සමානයි UD මතම ඒකත් අනුරූපී අවස්ථාවක් පැහැදිලිව තේරුම් ගන්න ඕනේ S සමානයි UD ම තමා කියලා තේරුම් ගන්න ඕනේ මේක එකයට අගයක් දාගන්න right පැහැදිලිව සටහන් කරගන්න ලියාගන්න කියන්නේ මෙය ප්‍රගමන තරංග සමීකරණය කියලා යටින් මෙය ප්‍රගමන තරංග සමීකරණය කියලා යටින් කියනවා ප්‍රගමන තරංග සමීකරණ right සටහන් කරගෙන ගිය සටහන් කරගෙන ගිය ප්‍රගමන තරංග සමීකරණ v සමානයි f lambda v සමානයි f lambda හරි v සමානයි f lambda
right මේ ටික පැහැදිලිනේ ගැටලුවක් නැහැ right right ඊළඟට මම මේ නිකන් ඔයාලගෙන් ආගෙන යන් පොඩ්ඩක් නිකන් මේ 60 ගණන් වල ඉඳලා ඔයාලගේ ප්‍රශ්න පත්‍රයේ මේ නිබන්ධනයේ තිබ්බා අදුවල නෙමෙයි උත්තර සටහන් කරගත්තද නිවැරදි right පොඩ්ඩක් අපි බලමු දැන් මේ කියපු දේවල් එක්ක සාකච්ඡා කරපු දේවල් එක්ක උත්තරයක් හදාගෙන යන්න පුළුවන්ද කියලා. එදා මම 60ට කොහෙද සාකච්ඡා කරා එතනින් එහාට සාකච්ඡා කරන්න බැරි වුණා. right ඔයාලගේ නිබන්ධනයේ 60න් යා ප්‍රශ්න ටික right 61 62 63 උත්තරයක් දාගෙන යන්න 61 62 63 උත්තරයක් දාගෙන යන්න 61 62 63 උත්තරයක් දාගෙන යන්න right 61 62 63 උත්තරයක් දාගෙන මේවා බලලා ඉන්න ඕන. හරි ලයිව් කරා හෝ ඔන්ලයින් කරා හෝ අපි කොහොමද එහෙම කරනවා. right 61 62 උත්තරයක් දාගෙන විභාග ප්‍රශ්න දෙකක් තියෙනවා. විභාග ප්‍රශ්න දෙකක් තියෙනවා. 61 වෙනි ප්‍රශ්නය 16 වෙනි ශබ්ද තරංග සම්බන්ධයෙන් දක්වා ඇති පහසදාන ප්‍රකාශ වලින් තුනක් සත්‍ය වේද කියලා කියනවා. ශබ්ද තරංග සම්බන්ධයෙන් දක්වා ඇති පාත ප්‍රකාශ වලින් තුනක් සත්‍ය වේද කියලා කියනවා. ශබ්ද තරංග කියන්නේ මොනවද කියලා දැන් මා Tamanට ඔළුවේ තියෙනවානේ. ඒවා තීරයක් තරංගමේ වැරදි අන්වායාමයි විවර්තනය කළ හැක. ඔව් විවර්තනය කියන එක තමයි මම කතා කරේ නෑ. විවර්තනය කියලා කියන්නේ යම්කිසි පාටු සිදුරක් තුලින් තරංගයක් ගමන් කරාට පස්සේ මෙයාගේ ව්‍යාප්ත වීමක් වෙනවා. මෙයාගේ ප්‍රචාරණය වීමේ වෙනසක් වෙනවා. ඒකට විවර්තනය කියලා කියනවා. විවර්තනය තමයි මම සාකච්ඡා කරේ නෑ. right. ඔකේ විවර්තනය කළ හැක කියන එක වැරදි අතර. විවර්තනය කරන්න බෑ. ජල තරංග විතර විවර්තනය කරන්න පුළුවන්. right. දැනට අපි ඒක ගමුකෝ. right. විවර්තනය කළ හැක කියන එක වැරදි. ද්‍රවණය කළ හැක. ද්‍රවණය කරන්න පුළුවන් තීරයක් තරංග විතරයි. ද්‍රවණය කරන්න පුළුවන් තීරයක් තරංග විතරයි. එදා මම ඒක කියලා දුන්නා. ද්‍රවණය කරන්න පුළුවන් විරල මාධ්‍යයකදී වැඩි වේගයකින් ගමන් කරයි.